අද අපි කතා කරන්න යන්නේ 10 ශ්‍රේණියේ පාඩමක් වෙන පරිමිතිය කියන පාඩම. අපි බලමු කොහොමද ඔයා මේ පාඩම ලස්සනට ඉගෙන ගන්න කියලා. මේ බලන්නකො. පරිමිතිය කියන්නේ මොකද්ද? ඔයාලට යම්කිසි රූපයක්, තල රූපයක් තිබ්බොත් ඒ තල රූපයේ වටේම තියෙන දිගට මෙතන ඉඳන් මෙතනට මේ සම්පූර්ණ දිගට අපි කියනවා මොකද්ද? පරිමිතිය කියලා. ඒ කියන්නේ පරිමිතිය කියන්නේ ඕනෑම තල රූපයක වටේ දිග. දැන් බලන්නකො මේක. මෙන්න මේ සමචතුරස්‍රය කියන කෙනාව ගත්තොත් මෙයාගේ පරිමිතිය කියන්නේ මොකද්ද? මේ අපි ගමු මෙයාට A B C D කියලා මේ පාද හතරේ එකතුවට තමයි මම කියන්නේ පරිමිතිය කියලා. නමුත් අපි දන්න දේවල් තියෙනවා. සමචතුරස්‍රයක් කියන එකේදී මොකද වෙන්නේ? පාද හතරම දිගින් සමාන වෙනවා. දිගින් සමාන වෙච්ච නිසා මට මේ හැමෝටම A කියලා දාන්න පුළුවන්. ඒ කියන්නේ A වගේව හතරක් නිසා මෙයාගේ පරිමිතිය මට එනවා 4A කියලා. පැහැදිලිද? ඒ වගේ තමයි ඔයාලට ඍජු කෝණාශ්‍රයක් තිබ්බොත්. ඍජු කෝණාශ්‍රයක් නම් ඔයාලට තියෙන්නේ ඍජු කෝණාශ්‍රෙත් වෙන්නේ මොකද්ද? ඔයාලට දෙන්නේ ඒ පාදවල වටේ දිග එකතු කරගන්න. ත්‍රිකෝණයක් තිබ්බත් එකම කතන්දරේ. නමුත් අපිට මේ පාඩමේ වැදගත් වෙන දේ තමයි වෘත්තය. අපි ඊළඟට බලමු කොහොමද මේ වෘත්තයක පරිමිතිය හොයන්නේ කියලා. O කේන්ද්‍රය වෙච්ච අරය R වෙච්ච වෘත්තයක් අපි දැන් බලමු. වෘත්තයක් කියන්නේ ඔයාලා දන්නවා මේ වගේ තල රූපයක්. මේ වගේ තල රූපයක තියෙන වටේට දිගක්. නමුත් මේක අපි දන්නවා මෙයාට සරල රේඛාවක් කියන්නේ ඍජු රේඛා නැති නිසා මෙයාට තියෙන වක්‍ර තනි රේඛාව. ඉතින් ඒ රේඛාවේ අපිට පරිධිය, ඒ කියන්නේ පරිමිතියට අපි කියනවා වෘත්තයක පරිධිය කියලා. ඒ පරිධිය ගන්න අපි මෙන්න මෙහෙමයි. අපි කියනවා පරිධියට C කියලා. ඒතකොට C සමානයි අපිට සමීකරණයක් අපි මේක දන්නවා. ඔයගොල්ලෝ පොඩි කාලේ ඉගෙන ගන්න තියෙනවා. 2πr. ඒ මොකද්ද? 2 වැඩි කිරීම 5 වැඩි කිරීම r. r කියන්නේ අරය. ඕනෑම වෘත්තයක පරිධිය හොයනවා දැනගන්න ඕනේ වෘත්තේ අරය විතරයි. මොකද අනිත් දෙන්නම නියතයි. අපිට සාමාන්‍යයෙන් 5 වෙනුවට ගන්න පුළුවන් 22 බෙදීම 7යි කියලා. කොහොමද 2 කියන්නේ නියතයක්. ඉතින් r කේ අගය වෙනස් වෙද්දී විතරයි මේ වෘත්තේ පරිධිය වෙනස් වෙන්නේ. අපි පුංචි උදාහරණයක් බලමු. ඔයාලට කියනවා මෙන්න මෙහෙම වෘත්තයක් තියෙනවා. එයාගේ අරය ඔයාලට දෙනවා r සමානයිලු 7යි කියලා. ඉතින් මොකද කරන්නේ? C සමානයි 2πr කියන සමීකරණයට මම ආදේශ කරනවා. 2 වැඩි කිරීම 5 කියන්නේ 22 බෙදීම 7යි. r කියන්නේ 7යි. එතකොට මට උත්තරේ එනවා මෙයා සෙන්ටිමීටර් නම් අනිවාර්යෙන් උත්තරේ එන්නේ මට සෙන්ටිමීටර්. මෙතන 7ට මෙතන 7 කැපිලා දෙවරක් 22 44යි සෙන්ටිමීටර කියලා මට මගේ උත්තරේ හම්බුණා. ඒකට මේ විදිහට ඕනෑම වෘත්තයක පරිධිය හොයාගන්න පුළුවන් මෙන්න මේ සමීකරණයට ආදේශව. ඔයාට තියෙන්නේ මෙන්න මේ සමීකරණය මතකේ තියාගන්න විතරයි. මේ පාඩමේ වැදගත් වුණ සමීකරණය මේක තමයි. දැන් මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ මේ පාඩමේ තව වැදගත්ම දෙයක්. ඒක තමයි ඔයා දන්නා වෘත්තයක් ගත්තම වෘත්තයක් වහිතනවා මේක නිකන් පීස එකක් කියලා. ඒ පීස එකක් ගත්තොත් ඒ පීස එක අපි දන්නා අපිට කොටස් වලට කපන්න පුළුවන්. අපි ඒ කපද්දී මෙන්න මේ විදිහටනේ කපන්නේ. මෙන්න මේ විදිහට අපි පීස එක කොටස් වලට කැපුවොත් මෙන්න මෙතන තමයි කේන්ද්‍රය. කේන්ද්‍රය හරහා යන විදිහට අපි කොටස් වලට කැපුවොත් එක ඛණ්ඩයකට කියන්නේ කොටසකට අපි කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක්. ඒකට හේතුව තමයි ඇයි එයා කැපෙන්නේ කේන්ද්‍රය හරහා නිසා. එහෙම කැපෙන කෙනෙක්ට අපි කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. ඔයා හිතනවා ඔයාලා මෙතන වෘත්තයක් කියලා මොකක් හරි රවුමක් වලල්ලක්. යකඩ වලින් හදපු කම්බියකින් හදපු වලල්ලක් නම් තියෙන්නේ වලල්ලව කොටස් වල කැපුවොත් ඔයාලා මෙන්න හම්බෙන්නේ මේ ඡාප දිග විතරයි. මෙන්න මේ ඡාප දිගේ පරිධිය හෙවත් එයාගේ පරිමිතිය හොයන්න තමයි අපි මේකෙදි උත්සාහ කරන්නේ. අපි දන්නා සම්පූර්ණ වෘත්තයක් නම් මොකද්ද? අපි කලින් ඉගෙන ගත්ත සම්පූර්ණ වෘත්තයක් නම් 2πr කියන කෙනා. නමුත් මේ කොටස මේ දින වෘත්තයකින් කොටසක්. අපි ඇත්තට මේක අපි පාවිච්චි කරන්නේ පරිධිය හොයන්න මේ වෘත්තයකින් කොටසකට. ඒ කියන්නේ මොකද්ද? මේ ඡාප දිගේ පරිමිතිය හොයන්න තමයි අපි මේක ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලා දන්න සම්පූර්ණ වෘත්තයක් කියන්නේ 2πr නම්. ඒ කියන්නේ මුළු වෘත්තයම 2πr නම් මේ තියෙන වෘත්තයකින් යම් කිසි කොටසක්. උදාහරණයක් දැන් පීස එකක් ගත්තොත් මේ පීස එක 8කට බෙදුවොත් මේ තියෙන්නේ 8න් කියන්නේ 8න් එකක්. ඒ වගේ තමයි මෙතනක් තියෙන යම් කිසි කොටසකින් භාගයක්. අපි දන්නවා සම්පූර්ණ වෘත්තයේම මේ මුළු කෝණයේ අගය මෙන්න මෙතන ඉඳන් මෙතනට තියෙන මුළු කෝණයේ අගය අංශක 360යි. ඒ අංශක 360න් මෙයාට කොච්චරක් තියනවද? ඒක තමයි මෙයාගේ පරිමිතිය වෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ පරිධිය වදන 2πr කියලා 2πr වලින් මෙයාට කොච්චරක් යනවද? අපි හිතමු මෙයාගේ කෝණයගේ θ කියලා. එහෙම වුණොත් ඔයාලා දාන්න තියෙන්නේ මෙතනට θ. ඒ කියන්නේ සම්පූර්ණ වෘත්තේ 2πr. ඒ 2πr කියන අපි වැඩි කරන්න ඕනේ 360න් θ. මේකෙන් තමයි ඔයාට මොකක්ද හම්බ වෙන්නේ? ඡාප දිග.
චාපදික ගන්න සමීකරණය ඔක තමයි. වාට කරන්න තියෙන්නේ මොකද්ද? 25r වැඩි කරන්න ඕනේ 360න් අදාළ කෝණය. පැහැදිලිද? එහෙනම් ඔයා මේක හොඳට කටපාඩම් කරගන්න. මේ සමීකරණය ඔයා දන්නවා නම් ඔයාට ඕනම ගානක් කරන්න පුළුවන්. ඒ නිසා මේක ඉක්මනට ඔළුවට දාගන්න. ඊට පස්සේ අපි බලමු කොහොමද මේකෙන් ගණන් හදන්නේ කියලා. අපි දැන් බලමු මේක ඉස්සරහට ගණන් ටික හදාගෙන යන්නේ කොහොමද කියලා. දැන් ඔයාට තියෙන මේ සම්පූර්ණ වෘත්තයක් නේ අපි දන්නවා මොකද්ද? 2πr නේ. එතකොට සම්පූර්ණ වෘත්තයෙන් අපි හිතනවා වාට තියෙනවා භාගයක් කියලා. භාගයක් වෙච්ච ගමන් වාට තියෙනවා මොකද්ද? භාගයක් වෙච්ච ගමන් වාට ගන්න පුළුවන් මොකද්ද? 2πr වලින් එයා 2πr වැඩි කරන්න ඕනේ 360න් කීයද? ඔයා දන්නවා සම්පූර්ණ කෝණයේ අංශක 360යි එකකින් භාගයක් කියන්නේ 180යි. ඔයාට ඕන මේක සුළු කරාම වෙනවා 180 180යි. 1යි 360 මේ වගේ 2යි. මේ දෙක කැපුවට පස්සේ ඔයාට උත්තර එනවා මොකද්ද? 5r කියලා. ඔයාට උත්තරේ ගන්න පුළුවන් 5r කියලා. right. අපි දැන් බලමු ඔයාට තියෙනවා මේ වෘත්තයෙන් 4න් එකක්. වෘත්තයෙන් 4 එකක් නම් ඒත් අර විදිහමයි මොකද්ද 25r වැඩි කරන්න ඕනේ 360න්. වෘත්තයෙන් 4 එකක් කියන්නේ කීයද? ඔයා දන්නවා වෘත්තයක් 4කට බෙදුවොත් අංශක 90ක් හම්බ වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙතනට 90 ඒවා 1යි 360ට 90 ඒවා 4යි දෙවරක් 1යි දෙවරක් 2යි. ඔයාට උත්තර එනවා 5r බෙදීම 2යි කියලා. ඔය විදිහට ඔයාට ඕනෑම කෝණයක අගය හොයන්න පුළුවන්. අපි හිතමුකෝ දැන් අංශක ඔයාට දෙනවා මෙන්න මෙතන කෝණයේ අගය මෙන්න මේ චාපදිග අංශක 30යි කියලා. මෙයාගේ කෝණය 30යි මෙන්න මෙයාගේ චාපදිග හොයන්න කියලා දෙනවා. චාපදිග හොයන්න කියලා ඔයාලට තිබ්බොත් ඔයා කරන්න තියෙන්නේ මොකද්ද? ඔයා දන්න සමීකරණය වල 2πr වැඩි කිරීම 360න් අදාළ කෝණය. 2πr වැඩි කරනවා 360න් අංශක 30. ඊට පස්සේ මට කරන්න ඕනේ මෙතන අනිවාර්යෙන් එයා අරේ දෙනවා. අපි හිතමු අරේ සමානයි 7 cm කියලා ඔයාලට දෙනවා කියලා. අරේ සමානයි 7 cm කියලා ඔයාලට දුන්න ගමන් ඔයාලට තියෙන්නේ මේ ගානට ආදේශ කරලා හදන්න. 2 වැඩි කිරීම 22 බෙදීම 7 වැඩි කිරීම ඊට පස්සේ ඔයාලට එනවා මොකද්ද? 360න් කීයද? අංශක 30ක්. 360න් අංශක 30ක් කියන්නේ ඔයාලට එනවා මෙතන බිඳුවට බිඳුව කැපුණා 3 වරක් 1යි 3 වරක් 12යි. හොඳට බලා ගන්න මේ සුළු කිරීම. පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන සුළු කිරීම කරාට පස්සේ අවසාන උත්තරයට යන්න. මෙතන ඊට පස්සේ මට දෙවරක් 1යි මෙතන එනවා මට දෙවරක් 6යි කියලා. ආයෙත් දෙකෙන් බෙදුවම මට එනවා මෙතන කීයද? දෙවරක් 3යි මෙතන දෙවරක් 11යි කියලා. ඒ කියන්නේ මට එනවා 77 බෙදීම 3යි සෙන්ටිමීටර. ඔයාලා කැමති නම් මේක තවත් පුළුවන් දශම ස්ථාන වලට සුළු කරලා තියන්න. අපි දැන් බලමු මේ වගේ කේන්ද්‍රීය ඛණ්ඩයක් තිබ්බොත් ඔයා කොහොමද ගාන හදන්නේ කියලා. ඔයා හිතනවාට මෙතන තියෙන අංශක 45යි කියලා. right. ඔයාලා කරන් තියෙන්නේ මොකද්ද? අර සමීකරණයට ආදේශ කරන 2πr වැඩි කරනවා 360න් අදාළ කෝණය θ කියන දෙක වැඩි කිරීම 22 බෙදීම 7 වැඩි කිරීම අරේ කීයද? අරේ අපිට දුන්නොත් මෙයා 7යි කියලා දානවා. එයා දෙන අරේ මෙතෙන්ට ආදේශ කරනවා වැඩි කරනවා 360න් අංශක 45යි කියලා. right. ඊට පස්සේ අපි දන්නවා මොකද කරන්නේ? මේ 7ට මේ 7 අපිට කපා ගන්න පුළුවන්. 45 ඒවා 1යි 360 ඒ වගේ ඒවා 8යි. ඊට පස්සේ වලට තවත් මේක සුළු ගන්න පුළුවන් දෙවරක් 1යි දෙවරක් 4යි. ආයෙත් සුළු කරනවා මෙතන දෙවරක් 2යි මෙතන දෙවරක් 11යි. ඊට පස්සේ වලට උත්තරේ එනවා කීයද? 11 බෙදීම 2. 11 දෙකෙන් බෙදුවම උත්තරේ කීයද? 11 දෙකෙන් බෙදුවම වලට උත්තරේ එනවා කීයද? 5.5 සෙන්ටිමීටර. මේක තමයි ඔයාගේ උත්තරේ වෙන්නේ. ඔයා මේ ගානක් හදද්දි දැනගන්න ඕන එකම දේ මේ සමීකරණයට ආදේශ කිරීම විතරයි. මේකේදී ඔයා දැනගන්න ඕනේ එයාගේ අරය සහ එයාගේ කෝණය විතරයි. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ වගේ ගානක් දීලා තිබ්බොත් එයා කියන දත්තය හොයාගන්න විදිය. ඔයාලේ ප්‍රශ්නේ දැන් මේකේ උදාහරණයක් විදිහට මෙයා මේකේ දෙනවා පරිධිය. ඒ කියන්නේ මෙයාගේ අපි ගමු පරිධිය නැතු මේ වචන ගමු. මෙයාගේ ඡාපදිග අපිට දෙනවා සෙන්ටිමීටර 44යි කියලා. ඡාපදිග සෙන්ටිමීටර 44ක් වෙද්දී මෙයා අපෙන් අහනවා අරය කීයද කියලා. අරය අපි දන්නේ අපි යාට ප්‍රශ්නාර්ථයක් දාගන්න. අපිට මෙයා මෙතන කේන්ද්‍රික කෝණය දෙනවා. ඊට අමතරව ඡාපදිග දෙනවා. අපි දන්නා ඡාපදිග ගන්න සමීකරණය මොකද්ද? c = 2πr වැඩි කරන්න ඕනේ 360න් අදාළ කෝණය. මේකට ආදේශ කරලා අපිට හොයන්න තියෙන්නේ මෙන්න මෙතන ඉන්න අරය. දැන් බලාගන්න අපි කොහොමද ආදේශ කරන්නේ කියලා. c කියන්නේ 44යි ඊට පස්සේ 2 කියන්නේ 22 බෙදීම 7යි r කියන්නේ කීයද? r අපි දන්නේ නැහැ. යාව එහෙමම තියලා මෙතන අපිට දැන් දෙනවා කෝණය කීයද? 120යි කියලා. මේ විදිහේ සමීකරණයට ආදේශ කරාට පස්සේ කැපෙන ඒවා ටික කපලා අයින් කරලා දාලා අපිට ඉතුරු වෙන කට්ටිය ගන්න පුළුවන්. බිඳුවට බිඳුව කැපෙනවා 12 වරක් 1යි 36 12 වරක් 3යි. ඊට පස්සේ ඔයා බලනකොට මොකද්ද කරන්න තියෙන්නේ කියලා.
දැන් මේ බලන්න ඔයාලට මෙතන එනවා ඊළඟ පෙළේ 44 සමානයි දෙවරක් 22 44යි ඊට අමතරව මෙතන ඉන්නවා වැඩි කිරීම r යට වාර ඉන්නවා 7 වරක් 3 21යි කියලා. ඔයා මේකෙදි කරන්න මේ r උක්ත කරගන්න. r උක්ත කරගන්න වඩා කරන්න තියෙන්නේ මොකද්ද? හරස් ගුණිතය දාන්න. r මම මෙතනින් තනි කරගත්තොත් මම මෙතන ඉන්න r මෙයාව තනි කරගෙන දැන් බලන්න 44 ඉන්නේ වැඩි කිරීමක් විතර. එහා පැත්තටදී බෙදීමක් වෙනවා. 21 ඉන්නේ බෙදීමක් විතර. එයා එහා පැත්තටදී ගුණ කිරීමක් වෙනවා. ඊට පස්සේ මට එනවා මෙතන මෙහා පැත්තට 44 හැමමයි වැඩි කිරීම 21 බෙදීම 44. 44ට 44 කැපිලා r සමානයි සෙන්ටිමීටර 21යි කියලා මට උත්තරේ එනවා. ඔයාට මේ ගානේදී දැනගන්න තියෙන්නේ මෙච්චරයි. එයා ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඔයා ගාව තියෙන දත්ත මොනවාද? ඔයා ගාව තියෙන දත්ත ටික පාවිච්චි කරලා එයා ඔයාගෙන් ඉල්ලන දේවල් මේ විදිහට හදන්න පුළුවන්. එතන මේ ගානේ යාපෙන් ඇහුවේ අරය මං අරය හොයන්න මෙන්න මේ සමීකරණය මම දන්නේ එක සමීකරණයක් තියෙන්නේ. මේ සමීකරණයට ආදේශ කරලා මම අරය උත්තර කරගත්තා. ඊට පස්සේ මට අරයට අගයක් හම්බුණා. ওই විදිහට තමයි ඔයාට මේ ගාන හදන්න පුළුවන්. ඔයාට මේ වගේ ගානක් දුන්නොත් ඔයාලා මේ කරන්න තියෙන කියන දේ හොයන්න. එයා ඔයාලට දෙනවා මෙයාගේ අරය සෙන්ටිමීටර 9යි, චාපදික සෙන්ටිමීටර 11යි. තීටා වල අගය අහනවා. චාපදික 11ක් වෙදී අරය 9ක් වෙදී කේන්ද්‍රික කෝණයේ අගය හොයන්න අපිට තියෙනවා. අපි සමීකරණය දානවා c සමාන 2π r වැඩි කිරීම 360න් තීටා කියලා. 2 කියන්නේ 2 වැඩි කිරීම 22 බෙදීම 7 වැඩි කිරීම r වල අගය කීයද? r වල අගය මෙතන එනවා සෙන්ටිමීටර 9යි වැඩි කිරීම 360න් අදාළ කෝණය. අන්න එයා තමයි අපි හොයන්න ඕනේ. මේ පැත්තේ අපිට දෙනවා චාපදික සෙන්ටිමීටර 11යි කියලා. ඊට පස්සේ වඩ කරන්න තියෙන්නේ මොකද්ද? මෙන්න මේකේ මේ θ උක්ත කරලා අනිත් ඔක්කොම අල්ලලා සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනියනවා. 11 හැමම ඉන්නවා. ඊට පස්සේ බලන්න මේ 7 සහ 360 කියන්නේ මෙයත් එක බෙදීමක් විතර ඉන්නවා. කියන්නේ එහා පැත්තට දිවල වැඩි කිරීම බවට පත් වෙනවා. 2 22 9 වැඩි කිරීමක් විතර ඉන්නවා. කියන්නේ එහා පැත්තට දිවල බෙදීමක් බවට පත් වෙනවා. මේක සුළු කරා නම් වාට තීටා වල ගේනවා. ඔයා සාමාන්‍යයෙන් දන්නවා වගේ ඕනම ගණිත ක්‍රමයක් දාලා වාට මේක සුළු කරන්න තියෙනවා. වාට කැමති විදිහට මේක සුළු කරා නම් වාට අවසාන උත්තරේ තීටා වලට ගන්න පුළුවන්. ඔයාලා දැන් මේක තව විතර වා සුළු කරගෙන ඉතින් 9ට 1යි 360ට ඒ වගේ ඒවා 40යි කියලා එනවා. හරිද? ඊට පස්සේ මම මෙතනින් කපනවා 11 වරක් 1යි 22ට 11 වරක් 2යි කියලා. ඊට පස්සේ මෙතන එනවා මට දෙවරක් දෙක 4ක් කියලා එනවනේ. ඒ 4යි මේ 40යි කැපුවම මට එනවා 10යි කියලා. අවසාන වට ඉතුරු වෙන්නේ 10 වරක් 7 දැන් තීට සමානයි අංශක 70යි කියලා වඩ උත්තර එනවා. ඔයා දැන් තීටට අංශක 70ක් ගන්න මේ සමීකරණය ආදේශ කරලා බැලුවොත් ඔයාට අනිත් පැත්තට ආයෙත් එනවා මෙයාගේ චාපදික සෙන්ටිමීටර 11යි කියලා. මේ ඕනම ගානක් හදද්දී වඩා වැදගත් වෙන්නේ අර සමීකරණය විතරයි. මොකද්ද? ඕනෑම චාපදිකක් අපි හොයන්නේ 2πr වැඩි කරන්න ඕනේ 360න් අදාළ කෝණය. ඕගොල්ලන්ට දැන් මම කියලා දෙන්න යන්නේ අලුත්ම තියරි එක. ඒ තියරි එක දැනගන්න කලින් ඔයගොල්ලන්ට පුළුවන් මම දාලා තියෙන මේ අභ්‍යාස මාලාවේ ඊළඟ අභ්‍යාසය වල උත්සාහ කරලා ඊට පස්සේ අපිට මේ පාඩමත් එක්ක එකතු වෙන්න. දැන් අපි බලමු මෙන්න මේ වගේ එකක් තිබ්බොත් මේකේ චාපදිකට අමතරව මේ කේන්ද්‍රික කණ්ඩේ සම්පූර්ණ පරිමිතිය හොයන්නේ කොහොමද කියලා. සම්පූර්ණ පරිමිතිය කියන්නේ මම ඉස්සරහත් කියලා දුන්නා පරිමිතිය කියන්නේ ඕනෑම රූපයක මේ වටේම දිගනේ. මේ රූපේ වටේම දිගට අපි කියනවා පරිමිතිය. ඒතර මෙයාගේ පරිමිතිය කියන්නේ මොකද වෙන්නේ? මේ චාපදිකත් අයිති වෙනවා. ඊට අමතරව වල මෙතනදී අයිති වෙනවා කවුද? මේ වගේ අරය වගේ දෙගුණයක්. හේතුව මෙතන ඉන්නෙත් අරය මෙතන ඉන්නෙත් අරය ඕ කේන්ද්‍රය වුණොත් මේ අරයන් දෙක එකතුව සහ චාපදික තමයි මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය කියලා කියන්නේ. ඒතර පරිමිතිය වාට එනවා කොහොමද? කලින් අපි දන්නවනේ චාපදිකේ පරිමිතිය ගත්තේ 2πr වැඩි කිරීම 360න් අදාළ කෝණය θීටා. එයාට එකතු කරන්න ඕනේ මේකේ අරය වගේ දෙගුණයක් හෙවත් 2r. මෙන්න මේ සමීකරණය අර සමීකරණයෙන් පොඩ්ඩක් වෙනස් වුණා. කලින් අපි දැනගත්තේ 2πr වැඩි කිරීම 360න් θීටා විතරයි. ඒකෙන් අපිට ආවේ චාපදිකනේ. එයාට අපි එකතු කරා අරය වගේ දෙගුණයක්. එතකොට වාට එනවා මේ මුළු මේ කේන්ද්‍රික ඛණ්ඩයේම පරිමිතිය හේවත් එයාගේ වටේ දිග. ඉතින් වාට මේ සමීකරණය මතක තියාගන්න පුළුවන් නම් තප්පර 3-4ක් ඇද්දුවට ඕනම ගානකට උත්තරේ ගන්න පුළුවන් වෙනවා. දැන් අපි බලමු අපි ඉගෙනගත්ත තියරි එකෙන් කොහොමද ගානක් හදන්නේ කියලා. මේ වාට බෝඩ් එකේ පේන විදිහට වාට තියෙනවා මේ වගේ ගානක් තියලා මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයේ අංශ 120යිලු එයාගේ අරය සෙන්ටිමීටර 21යිලු. අපි මුලින්ම කරන්න ඕනේ චාප දිග හොයාගන්න ඕනේ. චාප දිග හොයාගන්න සමීකරණය මොකද්ද? 2πr වැඩි කිරීම 360න් θීටා. එයා අපි හොයාගන්නේ කොහොමද? 2 වැඩි කිරීම 22 බෙදීම 7 අරය කියන්නේ මෙයා දෙන සෙන්ටිමීටර 21යි කියලා 360න් අදාළ කෝණයේ අංශක 120යි.
මේ ටිකව සුළු කරොත් බිඳුවල බිඳුව කැපෙනවා 12 වරක් 1යි 30යි 12 වරක් 3යි. මෙතන ඊට පස්සේ ආයෙ වඩනවා 3 වරක් 1යි 20කට 3 වරක් 7යි. ආයෙත් කැපෙනවා 7ට 7. ඒ කියන්නේ ඔයාලට උත්තරේ එන්නේ 2 වරක් 22 සෙන්ටිමීටර 44යි. සෙන්ටිමීටර 44යි කියලා ඔයාලට ආවේ ඡාප දිග විතරයි. ඒ කියන්නේ මේ දිග විතරයි ඔයාලට සෙන්ටිමීටර 44ක් කියලා ආවේ. නමුත් අපිට ඕනේ පරිමිතියනේ. ඒ නිසා පරිමිතිය ගන්න අපි මොකද කරන්න ඕනේ? මේ 44ට වා එකතු කරන්න ඕනේ අරේ වගේ දෙගුණයක්. ඉතින් 44ට වා එකතු කරන්න ඕනේ අරේ කියන්නේ කීයද? ඒක 21යි. ඒ කියන්නේ ඔයාලට උත්තර එනවා 44 ධන 2 වරක් 21 ආයෙ වඩනවා කීයද? 44 ධන කීයද? 42යි. ඒ කියන්නේ ඔයාගේ අවසාන උත්තර එනවා 86යි සෙන්ටිමීටර. ඔයාට මේ ගානේ උත්තරේ තනි පේලියෙන් ගන්නත් පුළුවන්. කිසිම ගැටලුවක් නෑ. ඔයාලට තනි පේලියෙන් උත්තරේ ගන්නත් පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ මොකද්ද? 25R කියන කෙනා 360න් කෝණයෙන් වැඩි කරලා එයාට මෙතන තියෙන අරේ වගේ දෙගුණයක් එකතු කරන්න. ඉතින් මං හිතන්නේ ඔයාලට දැන් පුළුවන් ඕනෑම කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයාගන්න. ඉතින් ඕනෑම කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්නේ මේ විදිහටයි. ඊට අමතරව ඔයා සමීකරණය දන්නවනම් එයා කියන නොදන්න ඕනෑම රාශියක් පාට හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහටයි අපි ගාන ටික හදාගන්නේ. ඔයාලට මේ වගේ ගානක් හදන්න තිබුණොත් දැන් අපි යන්නේ මේ පාඩමේ අවසාන කොටසට කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩ තියෙන ඡාප දිගවල් තියෙන තල රූපයක් සම්පූර්ණ ලොකු රූපයක් තිබ්බොත් එයාගේ පරිමිතිය හොයන්නේ කොහොමද කියලා. ඔයා දන්නවා තල රූපයක් අපි කතා කරා තල රූපයේ පරිමිතිය කියන්නේ ආයේ වටේ දිගනේ. ඒ කියන්නේ මේ මෙන්න මේ රූපයේ වටේ දිගට තමයි අපි පරිමිතිය කියලා කියන්නේ. ඒ වටේ දිග ගත්තී හරිම වැදගත්. ඔයාලට පේනවා මේ විදිහට මේ මැද්දෙන් තියෙන කෙනා. මෙන්න මේ රේඛාවේ දිග අපිට වැදගත් වෙන්නේ නැහැ. මොකද මෙයා පරිමිතියට හෙවත් වටේ දිගට අදාළ වෙන්නේ නැති නිසා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ මේ වටේ දිග හොයද්දී මුලින්ම දන්නවා මෙතන 14යි නම් ඍජු කෝණාශ්‍රයක් ඉන්නේ මෙතනත් සෙන්ටිමීටර 14යි. මෙතන 7යි නම් ඔයා දන්නවා මේ වෘත්තයේ අරයනේ. ඒ කියන්නේ මෙතන 7යි cm වෙනවා. මෙතන 7ක් වෙච්ච ගමන් ඍජු කෝණාශ්‍රයක් නිසා මෙතන 7යි cm වෙනවා. දැන් ඔයා පරිමිතිය ගන්න යනවා. පරිමිතිය ගන්නවට මුලින්ම ඕන වෙනවා මේ ඡාප දිගේ කොටස හේවත් ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතනට තියෙන දිග. මේ දිග ගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ කට්ටියව එකතු කරන්න. ඒක තමයි ඔයාගේ මේ තල රූපයේ පරිමිතිය කියන්නේ. මොකක්ද වැඩ කරන්නේ? 25R කියන කෙනාව වැඩි කරන්න ඕනේ 360න් අදාළ කෝණය වාඩ දෙනවා අංශක 90යි. අපි අංශක 90ක් කියලා හඳුනා ගන්න මොකද්ද සංකේතය? මෙන්න මෙහෙම යම් කිසි තැනක මේ කොටුවක් දාලා තියෙනවා කියන එකේ තේරුම ඒ දෙන්න අතර කෝණය අංශක 90ක් කියන්නේ. ඊට පස්සේ මේක සුළු කරන්න පුළුවන්. 2 වැඩි කිරීම 22 බෙදීම 7 වැඩි කිරීම අරය කියන්නේ සෙන්ටිමීටර 7යි වැඩි කරනවා 360න් අංශක 90ක්. 90 1යි 390 4යි. ඊට පස්සේ ඔයාලට මෙතන එනවා මේ 7ට මේ 7 කැපුණාට පස්සේ 2 වරක් 22. ඒ කියන්නේ 44 බෙදීම 4. අවසාන උත්තරය ඔයාලට එනවා 44 4ෙන් බෙදනවා කියනවා දන්නවා සෙන්ටිමීටර 11යි කියලා. ඉතින් පරිමිතිය කියන්නේ මොකද්ද? මේ සෙන්ටිමීටර 11ට ඔයා එකතු කරන්න ඕනේ මොනවාද? මෙතන 7 එකක් ඉන්නවා. මෙතන 7 එකක් ඉන්නවා. මෙතන 14 එකක් ඉන්නවා. 14 කියන්නේ මොකද්ද? 7 වැඩි කිරීම 2ට එකතු කරන්න ඕනේ 14 වැඩි කිරීම 2ක්. උත්තරේ එනවා මෙතන 11යි සෙන්ටිමීටර ධන 14යි සෙන්ටිමීටර ධන 28යි සෙන්ටිමීටර. අවසාන උත්තරයට තවත් සුළු කරලා මේ වගේ උත්තරේ ගන්න පුළුවන්. මෙතන වඩේනවා කොහොමද? 28යි 14යි කියන්නේ 28යි 10යි 38යි 38යි 4යි 42යි 42යි 10යි 52යි 53යි උත්තරේ. සෙන්ටිමීටර වලට අවසාන උත්තරේ එනවා 53යි සෙන්ටිමීටර. මේ විදිහට ඔයාලට මේ ගානට උත්තරේ ගන්න පුළුවන්. ඔයාලට ඕනම ගානක් හදද්දී ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම ඒකේ තියෙන තල රූප ටික වෙන් කරගන්න. තල රූප ටික වෙන් කරගත්තට පස්සේ ඔයා බලන්න විතර කේන්ද්‍රික ඛණ්ඩයක් ඉන්නවද කියලා. කේන්ද්‍රික ඛණ්ඩ ඉන්නවා. කේන්ද්‍රික ඛණ්ඩේ වෙනම පැත්තක හොයාගන්න. ඊට පස්සේ මේ කට්ටියගේ අගයන් ටික එකතු කරන්න. හරිම වැදගත් දේ තමයි මේ තල රූපයක අපි පරිමිතිය ගද්දී මේ ඇතුලේ ඉන්න ඒ රේඛාවල් අපි එකතු කරන්නේ නැහැ. මොකද පරිමිතිය කියන්නේ ඕනෑම කෙනෙකුගේ වටේ දිග. ඉතින් ඔන්න මේ විදිහට මේ ගානි වැඩ කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මම අද ඔයාලට කියලා දුන්න මේ පළවෙනි පාඩම ඔයාලට හොඳට තේරුණා කියලා. ඉතින් 10 ශ්‍රේණියේ මේ පළවෙනි පාඩම වගේ ඉස්සරහට තියෙන හැම පාඩමක්ම ඔයාලට සරලව කියලා දෙන්න අපි සූදානම්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝස් බලන්න. නිතරම මේ වීඩියෝස් බලලා ඉගෙන ගන්න. මොනවාම හරි ගැටලුවක් තිබ්බොත් අපිව සම්බන්ධ කරගන්න.